සරණයි සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම. අභිධර්ම චන්ද්‍රිකාව මෙතුම වැඩසටහන දිදුල නාලිකාව ඔස්සේ මේ පුණ්‍යවන්ත වූ හෝරාව ආරම්භ කරගනිමින් අප ආරම්භ කරන්නට සූදානම්. විශේෂ කරුණු කාරණා රාශියක් මේ උතුම් වූ වැඩසටහන තුළින් ඔබට දැන ගැනීමට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ ඔබට ගෙනෙන නව වැඩසටහනක් ලෙසිනුයි මේ අභිධර්ම චන්ද්‍රිකාව වැඩසටහන අපි මේ ආකාරයෙන් සංනිවේදනය කරන්නට යෙදෙන්නේ. අද මේ උතුම් වූ වැඩසටහනේ පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරනවා අංක 2H17 ජයවඩනගම පත්තර මුල්ලයන් ලිපෙනෙහි පදිංචි කමලා පීරිස් මෙනවිය ඇතුළු පින්වත් පිරිස. විශේෂයෙන්ම මිය පරලෝකීය සියලු දෙනාටම පින්පෙත් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් සුජීවත්ව සිටින සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමේ අරමුණිනුත් එවැගේමයි පරම පූජනීය මහා සංඝරුවනට මේ සසුන් කෙත අස්වද්දන්ට හැකි ශක්තිය ධෛර්යයද සැලසේවායි ප්‍රාර්ථනා කරමින් මේ උතුම් වූ පින්කමේ අද දායකත්වය ගැන කටයුතු කරන්නේ. එසේනම් ඒ අරමුණු කාරණා සියල්ල ඒ ආකාරයෙන් මිට වේවායි ප්‍රාර්ථනා කරමින් අප මෙතෙන් පටන් මේ උතුම් වූ අභිධර්ම චන්ද්‍රිකා වැඩසටහන නැරඹීමට පින් සිතින් දැන් සූදානම් වෙමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කරුණා සීතල හදයන් පඤ්ඤා පඤ්ඤෝත විහෙත මෝහතමං සනරාමර ලෝක ගරුං වන්දේ සුගතං ගති විමුත්තං සාදු සාදු සාදු. සද්ධාවන්ත කාරුණික ගුණගරුක වාසනාවන්ත පින්වතුනි, තුන්ලොවක් නිවාසනසාලන්නට මහා කරුණාවෙන් ලෝකානුකම්පාවෙන් ලොව පහළ වී වදාලා වූ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුමුවෙන් ලෝකානුකම්පාවෙන් වදහල උතුම් ගම්බීර අභිධර්මයෙන් බිඳක් අභිධර්ම චන්ද්‍රිකාව කියන මේ වැඩසටහනෙන් මේ පින්වුතුන් ශ්‍රවණය කරගන්නයි සෝදානම් වෙන්නේ. දැන් මේ වෙලාවේදී 12 වෙනි වැඩසටහනටයි මේ පින්වතුන් සම්බන්ධ වෙන්නේ. දැන් ඉතින් ලොකු දැනුමක් මේ පින්වතුන්ට තියෙනවා කියලා මම හිතනවා. Tamanට නැවතත් මේ දේශනා අහන්න පුළුවන් YouTube එකෙන්, ඒ වගේම නැවත බලලා TV දිදුල බෞද්ධ මාධ්‍ය ජාලය හරහා නැවත බලලා මේව මතකයේ තබා ගන්න පුළුවන්කම තියෙනවා. මේ උතුම් ගම්බීර අභිධර්මය නැවත නැවත ශ්‍රවණය කර ගැනීමෙන් මහඟු පිනක් රැස් වෙනවා. අපල උපද්‍රව දුරු වෙන, පෙරපින් මතුවෙන, සංසාර ගමන ත්‍රි හේතුක ප්‍රතිසන්දි ජාති ස්මරණ ඥානයන්ගෙන් සමන්නාගතව උප්පත්තිය ලබන්නට හේතුවක් වෙනවා මේ අභිධර්ම ශ්‍රවණය කියන මේ කාරණය. ඉතින් හැමදෙනාම බොහොම සද්ධාවෙන් අභිධර්මය අහන්නට ඕන. මේ අභිධර්ම ශ්‍රවණ මේ පිනේ බලයෙන් සියලු දෙනාගේ සියලු යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වේවා කියන හැඟීම, ප්‍රාර්ථනය, ආශිර්වාදය දැන් සිද්ධ කරනවා. අපි දැන් අකුසල් සිත් 12ක් කතා කළා. අහේතුක සිත් 18ක් කතා කළා. එතකොට 30යි. ඊළඟට දැන් සහේතුක කාමාවචර පළවෙනි සිත කතා කළා. 31ක් ඕ සිත් දැන් කතා කරලා තියෙනවා. දැන් එහෙනම් තියෙන්නේ 32 වෙනි සිත තමයි මොකද්ද? සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සසංකාරික සිත කියන මේ සිත තමයි දැන් මේ පළමුවෙන්ම විස්තර පටන් ගන්න තියෙන්නේ. එතෙන් ඉඳන් දිගට ඉස්සරහට
කරගෙන යනවා. කාමාවචර සහේතුක කුසල කර්ම වශයෙන් දැක්වෙන ඒ මහා කුසල් සිත් 8 අපි ආවර්ජණයට ගත්තොත් මතකයට හිටින්න සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත පළවෙනි සිතයි දෙවෙනි සිත තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත සසංකාරික සිත තුන්වෙනි හිත තමයි සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සිත හතරවෙනි සිත තමයි සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත සසංකාරික සිත ඊළඟට පස්වෙනි සිත තමයි උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත ඒ වගේම හයවෙනි සිත තමයි උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත සසංකාරික සිත හත්වෙනි සිත තමයි උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සිත ඒ වගේම අටවෙනි සිත තමයි උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත සසංකාරික සිත කියන මෙන්න මේ සිත් අට තමයි සහේතුක කාමාවචර කුසල් සිත් කියලා ලෞතර බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කළා තියෙන්නේ. අපි බලමු මේ දෙවෙනි සිත කියලා කියන්නේ මොකද්ද? සතුට තියෙනවා, ඥානය තියෙනවා, වීරිය නැහැ කියන එකයි මේ දෙවෙනි සිතෙන් කියන්නේ. මේ පින්වතුන් දැනගත්තා වීරිය නැති වෙන්න හේතු කාරණා සාමාන්‍යයෙන් අපි ගිය සාකච්ඡාවේදී කිව්වනේ. ඒ කියන්නේ වීරිය නැති වෙන්න හේතුව තමයි කයේ ගිලන් බව, හිතේ ගිලන් බව, ටිකක් කායික මානසික නිරෝගීකම තියෙනවා නම් ඔන්න සතුටෙන් පින්කමක් කරන්න පුළුවන්. හිතට යම්කිසි පීඩාවක් ඇවිල්ලා තියෙනවා නම් එහෙනම් සතුටෙන් මේ පින්කම කරගන්න ටිකක් අමාරු වෙනවා. ටිකක් යනකම් සිත සකස් වෙනකන් නීවරණ ධර්ම වලින් අයින් වෙනකන් ටිකක් අමාරු. ඒ නිසා මේ උද්‍යෝගිමත්කමක් නැති වෙනවා, මන්දෝත්සාහිකමක් ඇති වෙන ගතියක් තියෙනවා. පින්කම්හි නුපුරුදු බව කියන මේ කාරණය නිසා එහෙමත් වෙන්න පුළුවන්. එහෙම දැන් සමහර වෙලාවට මේ කර්මය කර්මඵලය පිළිබඳව දන්නේ නැති වෙනකොට, ලොකු අවබෝධයක් නැති වෙනකොට, මේ පින්කම් වල වටිනාකම දන්නේ නැති වෙනකොට අම්මා තාත්තා කිව්වත් වෙනත් සාමින් වහන්සේලා උපදෙස් දුන්නත් කොච්චර මේව කළත් බොහොම අමාරුයි සමහර අය පින්කම්හි යොදව ගන්න කියන හින්දා අර යාලුකම රැක ගන්න සමහර වෙලාවට කරන ගතියකුත් තියෙනවා. දැන් සමහර වෙලාවට බණ ගෙවල් වලට ඇවිල්ලි ඉවර වෙලා කිසිම උවමනාවක් නැහැ. මේ මොනවා හරි අරගෙන ඇවිල්ලි ඉවර වෙලා මේ බණ වෙලාවට ආවහම ඉතින් ආපු හින්දා කියන වෙලාව හින්දා බණ කියන වෙලාව හින්දා අහගෙන ඉන්නවා. සමහර වෙලාවට ওই රාත්‍රී කාලේ බණ කියනකොට සමහර වෙලාවට එළිය වෙනම පිරිසක් කතා කර කර ඉන්නවා. එතකොට දැන් බොහෝ පව් සිද්ධ කරගන්නේ ওই ගෙවල් වල එහෙම බණ සංවිධාන කරනවා. එහෙම අවස්ථාවලදී එළියේ කතා කර කර ඉඳලා බොහොම පව් සිද්ධ කරගන්නවා. එබඳු අය ඔය කතා කරන අතර වරින් වර පොඩ බණ අහන ගතියකුත් තියෙනවනේ. කිසිම උනන්දුවක් නැහැ, අර නිකන් ඇහෙනවා වගේ. ඔය අතර වරින් වර සිතක් උපදිනව නම් කුසල සිතක් ඒව වීරියෙන් තොර සිතක්. ඇයි ඌමනාව නැහැ. මේක අර කුසලයක් කරනකොට සිතටත් ගන්න ඕන, ඇඟටත් ගන්න ඕන කියනෝනේ. ඒ කියන්නේ ඇඟට ගන්න ඕන කියලා කියන්නේ මේ දැන් අර කය ඍජු වෙන්න එපායි. කායජ්ජු කතා කියලා කියන්නේ කය ඍජු වීම කියන මේ කාරණය මේ හිතේ ධර්මතාවයන්ගේ නාමකායයාගේ ඍජු වීමත් මේ බාහිර රූපකායයාගේ ඍජුභාවය කියන මේ කාරණය තියෙන්නට ඕන. එහෙම නැතුව නිකන් ඔහේ ඇහෙන්නම් වාලේ අහගෙන ඉඳලා සමහර අය මේ බණක් ධර්ම ශ්‍රවණයට ගියාම එහෙම වාඩි වෙන්නවත් ධර්ම ගෞරවයෙන් දන්නේ නැහැ. එය බිත්තියක් හොයාගෙන ගිහිල්ලා කකුල් දෙක දිග්ගස්සගෙන ඔහේ ඉන්නම් වාලේ ඉන්නෝ. එහෙම නැහැ. හොඳට ශරීරයේ සක්කච්ඡන් ධම්මං සුනාති කියන්නේ සකස් කොට පිළිවෙලින් ඒක හොඳට කරන්න පුරුදු වෙන්න ඕන. මොකද හේතුව එහෙම නොකරනව නම් දැන් සමහර අය මේ වාඩි වෙන්න හොඳ ඇතිරිලි පැදුරු ආදී දේවල්
තියෙද්දි ඔහේ බිම වාඩි වෙනවා. එතකොට මේ තියෙද්දි වාඩි වෙනවා කියන්නේ බිම ඒකත් ධර්මයට අගෞරවයක්. හරියට ධර්ම ශ්‍රවණයට සූදානම් වෙනවා නම් ආසනයේ පිළිවෙලට හදාගෙන පිළිවෙලට වාඩි වෙලා සකස් කොට බණ ඇසීම කියන මේ කාරණේ තියෙන්න එපායි. එහෙමත් නැහැ. එහෙම නොවනකොට මේ පිනේ සසංකාරික භාවයක් ඥාන විප්‍රයුක්ත භාව ආදී දේවල් බොහෝ ඇති වෙලා ඒ පිනට හානි වෙන්න පුළුවන්. ඒක නිසා ඒක හොඳට තේරුම් කර ගන්නට ඕන, ලොකු අවබෝධයක් ඇති කර ගන්නට ඕන. මේ සසංකාරික වුණොතින් පිනක් සසරේදීත් ඇත්තටම මහා කම්මැලි ජීවිත ලැබේවි. සාමාන්‍යයෙන් කිසිම වැඩක් කරගන්න හිතෙන්නේ නැති, ඉගෙන ගන්න හිතෙන්නේ නැති, ඒ වගේම ගේ දොර හදාගන්න හිතෙන්නේ නැති ආවාහ විවාහ ජීවිතයක් ගත කළත් ඒ වුණාට සමහර වෙලාවට කිසිම දියුණුවකට යන්න හිතෙන්නේ නැති ජීවිත කියන්නේ අර උනන්දුවක් නෑ ඒ ජීවිතේ. නිසා මේ සාමාන්‍යයෙන් අපිට මේව එක ළඟ හිත් ටික විස්තර කරලා තියෙනවා. එනවා අසංකාරික සසංකාරික භාවය කියලා මේක දක්වලා තියෙනවා. මේක හැල්ලුවට හිතන්න හොඳ නෑ. ඒ කියන්නේ මේ ඇත්තටම මේක මෙතන තියෙන ලොකු වෙනසක් මේ හිතේ අංගවල. ඒ නිසා ඔබ මතක තබා ගන්නට ඕන සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිත කියන මේ සිතත් මහා කුසල් සිතක් තමයි. අඩුපාඩු යන්තම් තිබුණත් මේක මහා කුසල් සිතක්. මිනිස්සෙකු වෙලා දෙවියෙකු වෙලා උප්පත්තිය ලබන්න පුළුවන් ශක්තියක් මේ සිතින් ගෙන දෙනවා. ඒ නිසා තමයි මහා කුසල් සිත් කියලා මේවට කියන්නේ. මේකෙත් තියෙනවා හැබැයි මේ කුසලය ওই කුසල් සිතින් කළාට ඕකේදී අපි විපාක අවස්ථාවේදී තව ටිකක් ඒක පැහැදිලි කරලා දෙන්නම්. ඒකේ දුර්වලව සිද්ධ වුණොතින් ඒ කුසල් සිත ඒක ද්වි හේතුක විපාකගෙන දෙනවා. මේ මහා කුසල් ත්‍රි හේතුක ඥානය ඇතුවත් කරන්නේ. හැබැයි දුර්වලව සිද්ධ වුණොත් ද්වි හේතුක විපාක. ඒකෙනොත් ද්වි හේතුක වලත් හොඳට උත්කෘෂ්ඨ විදියට සිද්ධ කළා නම් අ හේතු ඒ කියන්නේ මේ නම් තමයි ඒ උත්කෘෂ්ඨ විපාකය. ත්‍රි හේතුක කුසල් වල සාමාන්‍යයෙන් ඕමක විපාකයේ ද්වි හේතුක උප්පත්තියන් ද්වි හේතුක උත්කෘෂ්ඨ කුසල් වල මේ ස්වභාවය අ හේතුක උප්පත්තියත් ওই විදිහට ගෙන දෙන්න සමර්ථ වෙනවා. ඒක නිසා ඒ ගැන අපි ලොකු විස්තරයක් පසුව කරන්න බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි හිත කියලා කිව්වහම සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත ඥාන විප්පයුක්ත අසංකාරික සිත ඥාන විප්පයුක්ත. මේක ඥාණයෙන් තොරයි. සතුට තියෙනවා හොඳට. ඥාණය නැහැ. ඥාණය කියලා කියන්නේ මේ පින්කම පිළිබඳව වටිනාකම එහෙම තේරෙන්නේ නැහැ එහෙම ලොකුවට. ඒකයි ඥාණය නැහැ කියලා කියන්නේ. ඒකේ වටිනාකම අවබෝධයක් නෑ. මේ මල පහනක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස, බණක් භාවනාවක් කිරීමෙන් ලැබෙන ආනිසංස මේවා පිළිබඳ මෙයාට අවබෝධයක් නෑ. සමහර වෙලාවට එක අවස්ථාවලදී යම් පින්කම් වල ආනිසංස කියා දෙනකොට කෙනෙකු සද්ධාවෙන් යුක්තව අනේ මෙහෙම දෙයක් තියෙනව නේද? අර එක උපාසක මහත්තයෙක් දෙවුරන් මහා විහාරේ බණ අහන්න ගියා. එදා බුදුරජාණන් වහන්සේ දේශනාවට වදාළේ අත්තනා දානන්දේති පරං න සමාදපේති සෝ නිබ්බත්ත නිබ්බත්තට්ඨානේ භෝග සම්පදන් ලබති පරිවාර සම්පදන් නලබති. ඒ කියන්නේ තමන් දන් දෙනෝ මේ ලෝකේ සමහර මිනිස්සු තමන්ගේ ධනෙ වියදම් කරගෙන අනුන් ගාව ගන්නෑ. ඒ කියන්නේ අනුන් මොකටද මට කරන්න බැරුවද පින්කමක් මේ අනුන්ගේ සතයක්වත් මට ඕන නැහැ කියලා එහෙම කරන අය ඉන්නවනේ. ඒතකොට දැන් මේ කෙනාට සසරේදී කොහොමද මේකේ ප්‍රතිඵලය ලැබෙන්නේ? තමන්ට ඕන තරම් භවභෝග සම්පත් ලැබෙනවා. ආඩ්‍ය වූ භවභෝග සම්පත් ලැබෙනවා තමන් දන් දීම නිසා. හැබැයි තමන්ට කියලා කවුරුවත් නැහැ පරිවාර සම්පත්තියක්, දරුවෝ නැහැ. ඒ වගේම සමහරට විවාහ ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. සමහර වෙලාවට සහෝදර සහෝදරියොත් නැති අඩු ගෙවල් වල තමන් විතරක් වන සමහර ගෙවල් වෙලාවට
ඒ මරණයට මගුලට මොන දෙයකටවත් කවුරුවන් නැති අවස්ථාවකට ඔහුපත් වෙනවා. බොහොම කවුරුවන් නැති වැඩට මිනිස්සෙක් නැති කෙනෙක් බවට පත් වෙනවා. අන්න එහෙම උප්පත්තියකට හේතුවක් වෙනවායි කියලා දේශනාවක් වදාලා. තව උන්වහන්සේ වදාරනවා අත්තනා දානන්න දේති පරං සමාදපේති සෝ නිබ්බත්ත නිබ්බත්තට්ඨානේ භෝග සම්පදන්න ලබති පරිවාර සම්පදන් ලබති. දැන් ඔය ඉන්න සමහර අය අනුන්නම් එකතු කරගන්නව තමන්ගේ සතයක්වත් වේදම් කරන්නේ නැහැ. තමන්ගේ මුදල් වේදම් කරන්නේ අනුන් ලවා පින්කම් කරවන අය ඉන්නවා. එතකොට එහෙමනම් ඒ කෙනාට එපින් බලයෙන් අනුන් පින්කම්හි යෙදවීමේ බලයෙන් ඕන තරම් පිරිස ඉන්නවා. හැබැයි මෙයා ඉපදෙනවා කියන දුප්පත් ගෙදරක. දැන් එයාට දුප්පත් වෙලා ඉපදුනාට ඕන තරම් දරුවෝ ඉන්නවා. ඕන තරම් පරිවාර සම්පත් තියෙන සහෝදර සහෝදරියෝ ඉන්නවා. වැඩට ඕන තරම් මිනිස්සු ඉන්නවා. හැබැයි දුප්පත්. බොහොම කන්න බොන්නවත් නැති තරම් දුප්පත්. ඊළඟට තමයි තවත් සමහර අය ඉන්නවා හත්තනා දානන්න දේති පරන්න සමාදපේති සෝ නිබ්බත්ත නිබ්බත්තට්ඨානේ භෝග සම්පදංච පරිවාර සම්පදංච නලබති. තමන් දන් දෙන්නෙත් නැහැ, අනුන් එකතු කරගන්නෙත් නැහැ. එහෙනම් මේ කෙනාට ධනය ලැබෙන්නෙත් නැහැ, පරිවාර සම්පත්තිය ලැබෙන්නෙත් නැහැ, අන්ත අසරණයි. ඊළඟට තවත් සමහර අය ඉන්නවා අත්තනා දානං දේති පරං සමාදපේති සෝ නිබ්බත්ත නිබ්බත්තට්ඨානේ භෝග සම්පදංච පරිවාර සම්පදංච ලබති. තමනුත් දන් දෙනෝ අනුනුත් පින්කම්හි යොදව ගන්නවා. එහෙනම් ධනයත් ලැබෙනවා, පරිවාර සම්පන්නයක් ලැබෙනවා. මේ උපාසක මහත්තයා මේ කරුණු 4 අහගෙන හිටියා. ඉඳලිවරලා දැන් ඉතින් දන්නවනේ වටිනාකම. ඒ නිසා මෙතුමා කියනවා නැගිටලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා සීපාද පත්ම වන්දනා කරමින් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වදාරපු විදිහට භෝග සම්පත් පරිවාර සම්පත් ලැබෙන විදිහට මට දානයක් දෙන්න ඕන හෙට. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් දානය බාර ගන්න කියලා. දැන් මෙතුමා මේ දැනගත්තේ බුදුරජාණන් වහන්සේගෙන් මේ දේශනාව අහන්න ගියපු හින්දා. නැත්නම් මෙතුමා මෙච්චර දවසක් දන්නේ නැහැ භෝග සම්පත් පරිවාර සම්පත් ලැබෙන්නේ මෙහෙම දානයක් දුන්නොත් කියලා. අනුනොත් එකතු කරගෙන තමනුත් දන් දීලා කොහොම හරි ඒ විදියට පින්කම කරගන්න ඕනේ කියලා. මෙන්න මේ කාරණේ. ඊට පස්සේ පසුව මෙතුමා මහා දානයක් පූජා කරනවා. ලක්ෂ සංඛ්‍යාත භික්ෂු පිරිසකට මේ දුප්පත් උපාසක මහත්තයෙක් ගයක් ගානේ ගිහිල්ලා දාන වස්තුන් සම්පාදනය කරගෙන මෙතුමා ඉතින් හරි ඒ කාලේ හරි ලේසි දානයක් දෙනවා කියන එක අද කාලේ වගේ නෙමෙයි. 7 කෝටියක් ජනතාව හිටියයි කියනෝනේ සවැන් නුවරින් 5 කෝටියක්ම සෝතාපන්න අය කියනෝනේ. සෝතාපන්න අයට දානයක් දෙනවා කියලා කන වැටුනහම මොකද තමන්ට නැතත් කොහොම හරි තියෙන ටික දෙනවයි කියනෝනේ. අපිට කියන්නේ මේ භික්ෂූන් වහන්සේලාට කියන්නේ මේ සෝතාපන්න ගෙදරකට අනාරාධිතව පිණ්ඩපාතවත් වඩින්න එපා කියලා. ඒ මොකද හේතුව අද උයාගත්තු කෑම ටික තමන්ට කියලා තියෙන්නේ බොහොම දුප්පත් ගෙදරක නම් ඒ වෙලාවේ පිණ්ඩපාතේ වැඩිය ස්වාමින් වහන්සේට බෙදනවා බඩගින් ඉන්නවා. ඊට පස්සේ දැන් මොනවා හරි හොයාගෙන ඉන්නකොට වැඩියොත් ඒකත් බෙදනවා බඩගින් ඉන්න කන්න නැති වෙනවා. මැරෙනකම් බෙදුවත් ඒ වගේම මේ කෙනා අතහරින්නේ නැහැ කියනවා. දීම කියන එක කරනවායි කියනෝනේ. ඉතින් සෝතාපන්න ආර්යයන් වහන්සේගේ ගෙදරට අනාරාධිතව වඩින්න එපා කියලා බුදුරජාණන් වහන්සේ විනයකොත් පනවලා තියෙනවා. ඉතින් මේ උපාසක මහත්තයට හරිම ලේසි වුණා දානි දෙන්න. ඉතින් උඩුවියන් බැඳලා ගස් යට ඉතින් తాවකාලික මණ්ඩප හදලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මහා දානයක් මෙතුම පූජා කළා කියනෝනේ. එතකොට දැන් මේ දැනුම ලබාගත්තේ කුමක් හින්දාද? එදා බණ අහන්න ගියපු හින්දානේ. බණ අහන්න ගියාට පස්සේ මේ බණෙන් තමයි ධර්මයෙන් තමයි මේ දැනුම ලැබෙන්නේ පින්කම් කරනකොට. සමහර මිනිස්සු කියනවා ස්වාමීන් වහන්සේ අනේ අද දැනගත්තේ මේ පින්කමේ වටිනාකම ඔහොම කියන්නේ. ඒ නිසා ඒ අය ඔන්න පින්කමේ වටිනාකම දැනගත්තොත් දැනගෙන පින්කම කරනවා නම් ඒකට කියන්නේ ඥාන සම්පයුත්තය කියලා. මෙතන එහෙම වටිනාකම දන්නේ නැහැ තාම. අර පුංචි දරුවෙකුට අර මුදලක් ලැබුණා වගේ යාට සෙල්ලම් බඩුවක් වෙනවා වගේ මේ කෙනාට මේ පින්කමක් කියන එකත් මේ ලොකුවට දැනෙන්නේ නැහැ.
ඒක නිසා ලොකු කෙනෙකුට මුදලක් ලැබුණාම ඒ මුදලේ වටිනාකම එයා දැනගෙන මේ දේ කරන්න පුළුවන් කියලා හිතනවා වගේ මේ පින්කමෙන් මේ ප්‍රතිඵලය ලැබෙනවාය කියලා අවබෝධයෙන් පින්කම් කරනවා නම් ඒකට කියන්නේ ඥාන සම්පයුක්ත භාවය කියලා. දැන් මේ තුන්වෙනි සිතේ ස්වභාවය තමයි සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත අසංකාරික භාවය. ඥානය නෑ මෙයාට සතුට තියෙනවා තමන්ගේ ධනය තියෙන හින්දා තමන්ට වෙනත් රෝග පීඩාදී නැති නිසා ඒ වගේම ප්‍රතිග්‍රාහක සම්පත්තින් භික්ෂූන් වහන්සේලා එහෙමත් ලැබිලා සමහර වෙලාවට පින්කම බොහොම සතුටින් කරනවා මෙයා. ඒකට කියන්නේ සෝමනස්ස සහගත. හැබැයි මෙයාට අර දැනුම නෑ මේකේ ලැබෙනවා ආනිසංස ලැබෙනවා මොකුත් නෑ. එහෙම දැනුම නෑ ඥාන විප්පයුත්තයි. සමහර වෙලාවට තමන් සතුටෙන් පින්කම කරනවා අනුන්ගේ හිත සතුටු කරවන්න. අනුන්ගේ හිත සතුටු කරවන්න අර හිත සාමාන්‍ය හිත වෙනස් වුණොත් ඒක හොඳ නෑ. පවුනේ මේ මිනිස්සෙගේ හිත සතුටු කරවන්න ඕන කියලා එහෙමත් කරනවනේ. එතකොට ඥාන විප්පයුත්ත වෙනවා සාමාන්‍ය. එයා මොකද හේතුව වටිනාකමක් ආනිසංස සලකලා නෙමෙයි ඒ පින්කම සිද්ධ කරන්නේ. ඒ නිසා අභිධර්මයේ උගන්වන එබඳු අවස්ථාවලදී හිත සතුටු කරවන්න පුළුවන්. ඒක වටිනා විදියටම කරලා දීලා අපි මේක කරලා දෙන්න ඕන මෙයාගේ හිතේ සතුට උපදින විදියට කියලා. එහෙම නෙමෙයි. අර ඉල්ලගෙන ආපු හින්දා හිත සතුටු කරවන්න දෙන්නේ. අන්න ඒ ගතිය තියෙනවා නම් ඥාන විප්පයුත්ත ගතියක් සිද්ධ වෙනවා කියලා ධර්මයේ කියනවා. ඊළඟට තමයි අසංකාරික භාවය. අසංකාරික භාවය කියලා කියන්නේ වීරිය ඇතිකම. ඒ කියන්නේ හොඳ වීරියවන්ත වේ පින්කම කරන වීරියක් ඇති වෙන්න මං කිව්ව කාරණේ ඒව කරලා පුරුද්දකුත් සමහර වෙලාවට තියෙන්න පුළුවන්. භික්ෂූන් වහන්සේලා ඇසුරු කළලත් තියෙන්න පුළුවන්. හැබැයි මේක ඥාන විප්පයුත්තව ඔය සාමාන්‍යයෙන් මිත්‍යා දෘෂ්ටිකයට විතරක් නෙමෙයි. අපේ දැන් භික්ෂූන් වහන්සේලා ගත්තොත් දැන් අපේ ස්වාමින් වහන්සේලාට හැමදාම තියෙනවා බුද්ධ වන්දනාව. ඒක අටුවාවේ හොඳ ලස්සනට උගන්වනවා ඒක. ඒ කියන්නේ උදේ බුද්ධ වන්දනාව තියෙනවා, දවල් බුද්ධ වන්දනාව තියෙනවා, සන්ධ්‍යා කාලේ තියෙනවා. දැන් ඔන්න මේ ස්වාමින් වහන්සේලා ඕකේදී නුවණින් විමසන්නේ නැහැ බුදුන් වැඳීමේ වටිනාකම එහෙම මුකුත් විමසන්නේ නැහැ. අර පුරුද්දට හැමදාම කාලසටහනට මේ වැඩේ කරගෙන යනවා. කරගෙන යනකොට දැන් ඒක හැබැයි හිත යෙදුවේ නැති වුණොත් ඥාණයෙන් කල්පනා කළේ නැති වුණු උන්වහන්සේලාටත් ඥාන විප්පයුත්ත සිත් තමයි පහළ වෙන්නේ කියලා කියනවා. බලන්න එහෙනම් පින්වතුනි මිත්‍යා දෘෂ්ටික අයට විතරක් නෙමෙයි මේ ධර්මය දන්නේ නැතිව ඒ වගේම පින්කම් කරන ගිහි පින්වතුන්ට විතරක් නෙමෙයි මේ භික්ෂූන් වහන්සේලාටත් අරක නුවණින් විමසන්නේ නැතුව නුවණින් තොරව ඒ වැඩේ පුරුද්දට කරගෙන යනවා නම් ඒක ඥාන විප්පයුත්ත ඇති වෙන බව ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා එහෙම පින්කම් අපි නොකළ යුතුයි. අපි පුළුවන් තරම් කරන්න උත්සාහ කරන්න ඕන ඥාන සම්පයුත්ත පින්කම් හොඳට නුවණ යොදලා පින්කම් කරගන්නට ඕන. එහෙම කරගත්තොත් ජීවිතේ බොහොම වාසනාවන්ත වෙනවා. ඊළඟට හතරවෙනි සිත ගත්තාම සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත ඥාන විප්පයුත්ත සසංකාරික සිත. ඒ කියන්නේ ඥාන විප්පයුත්ත සසංකාරික සිත. සතුට තියෙනවා ඥානය නැහැ, වීරිය නැහැ. සමහර වෙලාවට අනුන්ගේ මෙහෙයවීම තියෙන්නේ ඥානයත් නැහැ අර විදිහට දැනුමත් නැහැ. ඊළඟ කාරණය තමයි මේ කෙනාට ඒ වුණාට සතුට තියෙනවා. ඒ කියන්නේ කාරණා එළඹීම නිසා සමහර වෙලාවට ඔන්න තමන් හිතවත්කමට ඔය හිතවත්කමටත් දන් දීම ආදී දේවල් කරනවනේ හාමුදුරුවරුන්ට අර හිතවත්කමට කරනවනේ යහළුකමට කරනවනේ මිත්‍රකමට කරනවනේ පින්කම්. ඒ වගේ අවස්ථාවලදී සතුටෙන් යහළුවෙකුට කරන සංග්‍රහයක් වශයෙන් එහෙම කරන්න පුළුවන්. හැබැයි මේකේ ඒ වුණාට ඥානයක් දෙන්නේ සීලාදී ගුණ ගැන කල්පනා කරනකොට එහෙමනේ සාමාන්‍ය ඥානය යෙදෙන්නේ. දැන් ස්වාමින් වහන්සේ නමකට දානයක් දෙනකොට මේ ස්වාමින් වහන්සේ මේ සිල්වන්තය ගුණවන්තය මේ ආදී වශයෙන් කල්පනා කරන්නනේ ඥානයක් තියෙන්නේ.
එහෙම නැතුව හිතවත්කමට පුජ්‍යලික හේතු කාරණා මත අර ගෙදරට ආපු නිසා ආහාර ටිකක් හදලා දෙනවා සංග්‍රහයක් වශයෙන්. ඇත්තටම එහෙම නොකළ යුතුයි. ඒ කියන්නේ එහෙම නෙමෙයි. ඒ පින්කමක් වශයෙන් තමන් ඒ දේ කරගත යුතු වෙනවා. ඒක හරියට සාර්ථක වෙන්නේ එතකොටයි ජීවිතේ වාසනාව. දැන් සමහර අය සතුටෙන් කළත් ඒක ඒ පින්කම වාසනාවන්ත කරගන්න දක්ෂ නැහැ. දැන් ඔය බලන්න දැන් භික්ෂූන් වහන්සේලා ගත්තාම විනය රකින භික්ෂූන් වහන්සේලා ඇත්තටම අතට මේ පිළිගත්තු දෙයක් හැරෙන්න උන්වහන්සේලා ගන්නෙ නෑ, ගන්න බෑ. ඒකෙත් තියෙනවා කප්පියම් බන්තේ කියලා කප්පියම් කරන්න තියෙනවා. ඒ කියන්නේ පැලවෙන ඇට වර්ග වගේ දේවල් තියෙන ආහාර වලට කප්පියම් බන්තේ කියලා කප්පියම් කරන්නට ඕන උපසම්පදා ස්වාමින් වහන්සේලාට. එහෙම ඒ විදිහට දක්ෂතාවයේ තියෙන අය ඉන්නවා මේ ඒ කුසලයේ කරන්න හොඳ දක්ෂතාවයක් තියෙන අය. ස්වාමීන් වහන්සේලාට මේව දෙනකොට කප්පියම් කරන්න ඕන, මේවා පිළිගන්න ඕන. අතර දැන් සමහර ගෙවල් වලට වැඩියහම භික්ෂූන් වහන්සේ නමකට මේ ගිලන්පසේක හදාගෙන තැටියක තියාගෙන අර ගෙදරට ආපු කෙනෙකුට අර සංග්‍රහයක් කරනකොට අල්ලන්නේ තැටිය තියලා. එහෙම අල්ලගෙන යනවා. ඒක වැරදි. එහෙම දේවල් ගන්න බෑ භික්ෂූන් වහන්සේ නමකට. හේතුව මොකද? අතට එහෙනම් පිළිගන්න ඕන. අරම තීද්දි ගන්න බෑ. එහෙනම් ඒකට තියෙනවා අර එහෙම පිළිගන්න මිනිසුන්ට විනය කියලා දෙන්න බෑනේ ওই වෙලාවේ. ඒ නිසා අර යටට අත තියලා ඒ භික්ෂුවට ගන්න කියලා ගන්න ක්‍රමයක් අපේ විනයේ තියෙනවා. හැබැයි පින්වතුනි ගිහි පින්වතුන් වුණත් ඒ සම්බන්ධව යම් දැනුමක් කල්යාණ මිත්‍රයව ඇසුරු කරගෙන ලබා ගන්නට ඕන. එතකොට ඥාන සම්පයුක්ත භාවයක් මේ පින්කම් වල ඇති කරගන්න පුළුවන්. භික්ෂූන් වහන්සේලාගේ විනයත් රකව ආරක්ෂා කරවගෙන තමන් මේ පින්කම සිද්ධ කරනවා නම් එතන ආනිසංස බොහෝ වැඩිවීමක් තියෙනවා. නන්න ඒක හොඳට තේරුම් කරගන්නට ඕන. සත්තුට ඥාණය නැති බව, වීරිය නැති බව මෙන්න මේ හතරවෙනි සිතේ ස්වභාවය. සතුට තියෙනවා, ඥාණය නැහැ, වීරිය නැහැ. ඒතකොට සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික සිත. ඔන්න දැන් ඔන්න පොඩි ළමයාට ඉතින් හරි සතුටක් පුංචි කාලේ ඉතින් ස්වාමින් වහන්සේ නමකට වඳින්න කිව්වත් ඉතින් තියෙනවා. සමහර වෙලාවට ඉතින් මේ ළමයාට අම්මා කියනවා තාත්තා කියනවා අන්න පුතේ ස්වාමින් වහන්සේ නමක් වඳින්න ගිහිල්ලා මේ දරුව බැහැ කිය එනා වෙවි ඉඳලා ඔහොම හරි කොහම සතුටින් ගිහිල්ල ඉවරලා ඒ වුණාට අර කියපු හින්දා අම්මා කියපු හින්දා තාත්තා කියපු හින්දා වඳිනවා. මේ දරුවට ඥානයක් නැහැ මෙතන. අම්මා තාත්තා කිව්ව හින්දා වැන්ද හින්දා මේ වීරියක් නැහැ. මේ දරුවා ඒ වුණාට සතුටින් ගිහිල්ලා වැන්දනම් ඒ වෙලාවේ සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සසංකාරික කියන මේ සිත තමයි පහළ වෙන්නේ කියලා ධර්මයේ උගන්වනවා. එහෙමනම් මේ කාරණෙත් හොඳට තේරුම් ගන්න ඕන. ඊළඟ කාරණය තමයි පස්වෙනි සිත උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. උපේක්ඛා සහගත කියලා කියන්නේ මේ දුකත් නැහැ, සැපත් නැහැ. උපේක්ඛා සහගත වෙන්න හේතු කාරණා ගත්තාම සාමාන්‍යයෙන් මහා බෝධිසත්වයන් වහන්සේලාට වගේ සුළු දෙයක් පූජා කළාම ලොකු සතුටක් දැනෙන්නේ නැහැ කියනවනේ. දැන් ඔන්න උන්වහන්සේලාට දැනෙන්නේ ලොකුවට අර පාරමී පුරාගෙන ඇවිල්ලා උන්වහන්සේලාට ලොකුවට දැනෙන්නේ ජීවිතේ දන් දෙන්න තියෙනවා නම් අන්න හරිම සතුටුයි කියනවා. ඇස් ඉල්ලගෙන આવොත් ඇස් දෙක දන් දෙන්න ලැබුණොත් හරි සතුටුයි කියනවා. මේ බාහිර සුළු දෙයක් පූජා කරලා සමහර වෙලාවට ලොකු සතුටක් දැනෙන්නේ නැහැ කියනවා. මහා බෝධිසත්වයන් වහන්සේලාට. සමහර මිනිස්සුන්ට උපතින්ම උපේක්ඛා සාගත සිතින් ඉපදුනාට පස්සේ පිනක් කරන්න ලැබුණත් එයාට සතුටක් ලේසියෙන් උපදව ගන්න හරි අමාරුයි. අන්න එහෙම මිනිස්සු ඉන්නෝ මේ ලෝකේ. ඒතකොට ඒකේ නා දැන් අර උපතින්ම සතුටෙන් සතුටු සහගත සිතකින් ප්‍රතිසන්දිය ලැබපු කෙනෙකුට අර මං කිව්වේ හාසුපඤ්ඤෝ කියලා කලින් වැඩසටහනකදී පින්කමක් කරන්න ලැබුණාම හරිම සතුටෙන් ගිහිල්ලා කරනවායි කියලා. හැබැයි මේ කෙනාට උපේක්ඛා සහගතයි උපේක්ඛා සහගත සිතකින් උප්පත්තිය ලැබපු හින්දා හරි අමාරුයි සතුටක් උපදවා ගන්න ලේසි නෑ.
එහෙනම් ලොකු දෙයක් වෙන්න ඕන හිතේ සතුටක් දැනෙන්න. ඉතින් උපේක්ඛා සහගත කියලා කියන්නේ ඉෂ්ඨ මධ්‍යස්ථාරම්මණය. ඒ කියන්නේ දුකත් නැහැ, සැපයත් නැහැ. මෙයා මධ්‍යස්ථ සිතින් යුක්තව මේ දේ කරනවා. හැබැයි ඥාණය තියෙනවා, වීරිය තියෙනවා. මේ කියන කාරණාවන් හේතු කොටගෙන මේ පින මහත්ඵල මහත්ානිසංස වෙනවා. දැන් සතුට නැතත් මධ්‍යස්ථකම තිබුණත් ඒ වුණාට ඥාණය තියෙනවා නම් ඕනම පිනක් මහත්ඵල වෙනවා. අනිත් දෙක ඒ තරම් ලොකුවට ගණන් ගන්නේ මේ ඥාණයම තමයි කර්මඵල විශ්වාසයම තමයි විශේෂයෙන්ම බලපාන්නේ. ඒක නිසා හොඳට මතක තබා ගන්නට ඕන මේ ඥාණය වැඩෙන විදිහට පින්කම් කරගන්න. ඉතින් උපේක්ඛා සහගත වෙන්න තව බොහෝ කාරණා තියෙනවා. සමහර වෙලාවට තමන්ගේ පින්කම් පිළිබඳ හොඳට අවබෝධයක් තියෙනවා. තමන්ට හුඟක් වීරියක් තියෙනවා. හැබැයි සමහර වෙලාවට මහන්සිය වැඩිකමට, තෙහෙට්ටුව වැඩිකමට, එහෙම නැත්නම් වතුර ආදී පහසුකම් නැතිකමට, එහෙම නැත්නම් වෙනත් කාරණා ප්‍රත්‍ය පහසුකම් නැතිකමට දැන් ඔන්න සමහර වෙලාවට ඔන්න ගෙදරකට පිණ්ඩපාතේ වඩින සාමින් වහන්සේ නමක්. මේ ගෙදර නෑ එදා පූජා කරගන්න දෙයක්. හරියට සතුටෙන් ඒ වුණාට මේ මිනිස්සු පින්කම් කරන ගෙදරක්. ඉතින් පූජා කරගන්න දෙයක් නැති වුණාම සුළු දෙයක් තියෙනකොට අනේ ඉතින් සාමින් වහන්සේ වැඩියට පූජා කරන්නේ මොනවද කියලා අර අනේ ඉතින් මේ මොනවා හරි මේ සුළුවෙන් හරි අපිට දෙන්න පුළුවන් හැටියට හරි පූජා කරගන්නවා කියලා බොහොම සතුටින් අර මේ සතුට නැහැ මධ්‍යස්ථ සිතින් සතුට උපදින්නේ නැහැ අර පූජා කරන්න ලැබිච්ච සුළු දේ හින්දා මෙයා ඒ වුණාට බොහොම ඥාණයෙන් වීරියෙන් යුක්තව මේ පින්කම කරගන්නවා. ඒකත් මහා කුසල සිතක් වශයෙන් තමයි ධර්මයේ දක්වන්නේ. ඒ නිසා ඒ විදියට මේ උපේක්ඛා සහගත භාවයේ ඥාන සම්පයුක්ත භාවය අසංකාරික භාවය තේරුම් ගන්න ඕන. ඊළඟට අර උපේක්ඛා සහගත සිතම අර ඒකෙම උපේක්ඛා සහගතෙම ඒක තියෙන ඥාන සම්පයුක්ත භාවයක් තියෙනවා. වීරිය නැති බවත් අර විදියට තියෙනවා. මෙයාගේ හිතේ සතුටක් නැහැ. ඒ වගේම ඥානය තියෙනවා. හැබැයි වීරිය නැහැ. වීරිය නැහැ කියන්නේ ඉතින් පින්කම් වල පළපුරුද්දන් නැතිකම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කාරණා තෙහෙට්ටු වැඩිකම ගිලන් බව නොඑක් දේවල් වෙන්න පුළුවන්. මේ කාරණා නිසා සසංකාරික භාවය තියෙනවා. හැබැයි ඥානය තියෙනවා. ඥානය තියෙන හින්දා මේ පින ඒත් හොඳ පිනක් බවට පත් වෙනවා. සසංකාරික සිත නිසා දුර්වල භාවයක් ඇති කරනවා. ඊළඟට තමයි හත්වෙනි සිත තමයි උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත අසංකාරික සිත. දැන් මෙයාට සතුට නැහැ. මේ පින්කමක් කරනකොට ඥානයක් නැහැ. හැබැයි මේ වීරිය කියන එකක් තියෙනවා. වීරියෙන් වැඩ කරනවා. ඥානය යෙදෙන්නෙත් නැහැ. සතුටක් නැහැ. පින්කම ඔහේ කලාට ඒක වීරිය විතරයි මේ පින්කමේ අංගයක් වශයෙන් තියෙන්නේ. ඥානය යෙදෙන්නෙත් නැහැ. එහෙනම් මේ කෙනාට ඊළඟට ඒ සිත දැන් සාමාන්‍යයෙන් බැලුවොත් පොඩි ළමයෙකුට මේ තේරෙන කෙනෙකුට සාමාන්‍යයෙන් හොඳ තේරෙන කෙනෙකුට මේ කවුරු හරි මේ කියනවා මෙන්න මේ විදියට මේ පින්කම සිද්ධ කරන්න කියලා විධාන කරලා යනවා. විධාන කරලා ගියාට පස්සේ මේ කෙනා මේ අනුන් කියපු හින්දා දැන් මේ පින්කම සිද්ධ කරන්නේ. මෙයාට සතුටක් නැහැ. මෙයාට මේ ඥානයක් නැහැ. එහෙනම් මේ කෙනාට උපදිනවා 8 වෙනි අකුසල සිත උපේක්ඛා සහගත ඥාන විප්පයුත්ත සසංකාරික සිත උප්පත්තිය ලබන්න හේතුවක් වෙනවා. ඉතින් ඥාන විප්පයුත්ත භාවය තියෙනවා, උපේක්ඛා සහගත භාවය තියෙනවා, සසංකාරික භාවය වීරිය නැති බව කියන මේ කාරණේ තියෙනවා. ඊළඟට තමයි මෙන්න මේ කියන සිත් 8 අපි දැන් ටිකක් සජ්ජායනා කරමු. බොහොම පැහැදිලි. මේවා තවත් විස්තර කරන්න ඕන එකින් එක කුසල් ගැන. ඒවා අපිට වෙනම කොටසක් අපේ අභිධර්මයේ උගන්වනවා. වෙනම ඔය දස පුණ්‍ය ක්‍රියා ආදී වශයෙන් එකින් එක පසුව විස්තර කරනවා. මේ සිත් ටික විස්තර කරලා, චෛතසික විස්තර කරලා, ඊළඟට වීතිපාදයක් විස්තර කරලා
රූප ධර්ම පිළිබඳවත් විස්තර කරලා ඊට පස්සේ පින්වතුනි තියෙනවා මේ ඔය සම 40 කර්මස්ථාන පිළිබඳ දස පුණ්‍ය ක්‍රියා පිළිබඳව ඔය වගේ දේවල් පිළිබඳව තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඒවා පිළිබඳව හොඳට දැනගන්න පුළුවන් ඒ කොටස්වලදී. දැන් අපිට මේ වෙලාවේදී මේ පින්වතුන් හැමදෙනාම මෙතෙක් වේලා අභිධර්මය සාකච්ඡා කරගන්නට යෙදුණා. මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නට යෙදුණා. අපි බලමු මේ සිත් 8 සජ්ජායනය කරලා. සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං අසංකාරික චිත්තං සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං සසංකාරික චිත්තං සෝමනස්ස සහගතං ඥාන විප්පයුත්තං අසංකාරික චිත්තං සෝමනස්ස සහගතං ඥාන විප්පයුත්තං සසංකාරික චිත්තං උපේක්ඛා සහගතං ඥාන සම්පයුත්තං අසංකාරික චිත්තං උපේක්ඛා සහගතං ඥාන සම්පයුත්තං සසංකාරික චිත්තං උපේක්ඛා සහගතං ඥාන විප්පයුත්තං අසංකාරික චිත්තං උපේක්ඛා සහගතං ඥාන විප්පයුත්තං සසංකාරික චිත්තං ඉමානි අට්ඨපි සහේතුක කාමාවචර කුසල චිත්තානි නාම. දැන් එහෙනම් අද මේ 12 වෙනි වැඩසටහනෙන් අපි මේ පින්වතුන්ට කියලා දුන්නේ කාමාවචර කුසල් සිත් පිළිබඳවයි. ලබන වාරයේදී තියෙන්නේ විපාක සිත් පිළිබඳව විස්තර කරන්න. විපාක සිත් 8ක් තියෙනවා. ඒ සඳහා බලාගෙන ඉන්න අභිධර්ම චන්ද්‍රිකාව පොත හොඳට බලාගෙන තියාගන්න. හොඳ අවබෝධයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේවායේ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ටිකත් ලබන වාරයේදී අපි විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ කුසල් සිත් 8න් 8 ප්‍රශ්නයට නම් වල තියෙනවා. ඒවා පිළිබඳව ලබන වාරයේදී අපි විස්තර කරලා දීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි හැම දිනාටම මේ උතුම් අභිධර්ම ශ්‍රවණමය පිනේ බලයෙන් සුඛා පටිපදා කිප්පා විඥා කියන විදිහට වහාම සැප ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියන ආශිර්වාදය ප්‍රාර්ථනීය සිද්ධ කරනවා. නමින් මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ වාසනාවන්ත පින්වත් හැම දෙනාටම ටීවී දිදුල බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති අතිපූජනීය මාලිගාවිල අස්සජී මහා සාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයටත් ආයුරාරෝග්‍ය සැප විහරණ සැලසේවා. ඒ වගේම මේ ධර්ම දානමය පින්කම් සිද්ධ කරන පින්වතුන්ටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ සාකච්ඡාමය වැඩසටහනට සම්බන්ධ වුණු පින්වත් හැම දෙනාගේම සියලු යහපත් බලාපොරොත්තු ඉටු වේවා. ගුණ නුවණින් යසීසුරෙන් භවභෝග සම්පතින් වැඩේවා. රත්නත්‍රය අනුභව බලයෙන් කාය චිත්ත පීඩාවක් කිසිවිටකවත් නොම වේවා. කායික මානසික සැනසෙල්ල නිරන්තරයෙන් ඇති වේවා. සතර සතිපට්ඨාන ආදී බෝධිපාක්ෂික ධර්ම දියුණු වේවා. නිතිපන්සිල් රකින්න පොහොය අටසිල් රකින්න සිව්බඹ විහරණ දියුණු කරන සතර සංග්‍රහ වස්තු වලින් ජනප්‍රිය වෙන ජීවිත පෙළක් ගත කරගෙන පාරමී ගමන මුදුන්පත් කරගෙන අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී වදාළ අමා මහ නිවන සුවසේම අවබෝධ වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනීය සිද්ධ කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං චිරං රක්칸තු ධම්ම දේශනං චිරං රක්칸තු බුද්ධ ශාවකං චිරං රක්칸තු ත්වං සදාති. සෑම දිනාටම තෙරුවන් සරණයි.